ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. ආයුබෝවන් ඔබ මේක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථම අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත. සමගී ජනබලවේගයෙන් නාම යෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයන්ගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුව කරයි. ඇමති තොණ්ඩමන්ගේ දේහය ගුවනින් ගම්පොලට. මෙරට COVID-19 අසාධිතයන් 1530ක් දක්වා ඉහළට. නල්ලතන්නයෙන් හමු වූ කළු කොටියා මියයයි. හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන ඇමති බන්දුල යලි කතා කරයි. මම කොහාට හරි ගිහිල්ලා හිඟා කාලා වෙන රටකින් මුදල් හොයාගෙන කරන එක. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. සමගී ජනබලවේගයෙන් නාම යෝජනා භාර දුන් එක්සත් ජාතික පක්ෂ සමාජිකයන්ගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගත් තීන්දුවට අද රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වුණා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. සමගි ජනබලවේගයෙන් නාම යෝජනා භාර දුන් එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් 102 දෙනාගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස් වුණා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරු 10ට පමණ එය ආරම්භ වුණා. ඊට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, උපනායක රවි කරුණානායක, මහලේකම් අකිල විරාජ් කාර්යවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක් වුණා. තීරණයක් ගන්නවද අර ගොල්ලන් වෙනුවෙන්? අනිවාර්යෙන් ගන්නවා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසු එහිදී ගත් තීන්දුව සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. අපි තීරණය කරා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූල නොවන පරිදි වෙනත් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන හිටපු මන්ත්‍රීවරු ඉන්නවා නම්, හිටපු සංවිධායකවරු ඉන්නවා නම් ඒ සියලු දෙනාගේ සමාජිකත්වය තානක් කරන්න. එතන තෝරාගත්ත පිරිසකගේ විතරක් දෙන්නේ සියලු දෙනා. නෑ, සියලු දෙනාගේම නම් වශයෙන් තානක් කරා. ඒකත් කියන්නේ තාම අපිට කිසිම ඒ සම්බන්ධ දැනුම්දීමක් කරලා නැහැ කියලා. කොහොමත් එයාගේ තනතුරු දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට අහුසි වෙලා තිබෙනවා. ඒතකොට මේ වර්ෂයට පත්වීම් සිදු කළා නැහනේ. එතකොට කොහොමත් ඉබේම එවැනි පත්වීමක් නැහැ. ඔව්, එතනට ගිය කොටසක් ආයමත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා කියලා ආරංචි තියෙනවා. ඉතිහාසයේ පුරාම එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය පිරිස් නැවත එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා තියෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂයට එන්න කාටවත් බාධාවක් නැහැ. දැන් 102කගේම එතකොට තනතුරු මේ ඒගොල්ලෝම ඉවත් කරාද නැත්නම් උතර කීප දෙනෙක් සමාව දීලා තියා ගන්නවද? සමාව දෙන්න කවුරුත් ඉල්ලුම් කරලා නැහැනේ. ඉල්ලුම් කරන්න ඕන සමාව දෙන්න. නිකන් සමාව දෙන්නේ නැහැනේ. එහෙම බලයක් නැහැ කියලා කියනවනේ. රංජිත් මද්දුම්බණ්ඩාර මහතා ඔබතුමාලාට එහෙම ගන්න බලයක් නැහැ කියනවා. ඔහු දැන් වෙන දේශපාලන පක්ෂික සමාජිකයෙක්නේ. ඒගොල්ලොත් අද මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් හදවලානේ. ඒක අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක හරියට නිකන් Tamanට අයිති නැති වැඩක් කරනවා වගේ වැඩක්. මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ මධ්‍යම කාරක සභාවද අද දහවල් රැස්වීමට නියමිතව තිබෙනවා. සමගි ජනබලවේගය සියලුම නීති රීති අනුව තමයි හැදුවේ. සජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය නිර්දේශය ගරු සජාතික පක්ෂ නායකතුමාගේ දානත්වයෙන් තිබුණු රැස්වීමක ලබාගෙන සජිත් ප්‍රේමදාස මහත්මයා සමගි ජනබලවේගයේ නායකයා හැටියට සන්දානයකින් එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාටම ඉල්ලන්න අනුමත කරලා සටහන් කරලා තියෙන එක තමයි අපි කරේ. අපි නිත්‍ය අනුකූලව තමයි ඒක කරලා තියෙන්නේ. ඒ අතලොස්සක් කණ්ඩායමක් ආණ්ඩුවත් එක්ක දීල් තියන අයව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට බලපෑම් කරලා හෝ වෙනම ලයිස්තුවක් දාපු අයට
ඒ අයට තමයි හරිනම් විනය පරීක්ෂණයක් කරන්න ඕන නැත්තේ. අද කෘති අධිකාරී මණ්ඩලය කැඳවනවා කියලා කිව්වම කෘති අධිකාරී මණ්ඩලයේ 60%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ අද සමගි ජන බල වේගයේ. එහෙම කෘති අධිකාරී මණ්ඩලය වෙනම තියන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ පිරිසිදුම කණ්ඩායම ඉන්නේ මෙතන. මේ කණ්ඩායමත් එක්ක තමයි මේ ජයග්‍රහණයෙන් පසුව අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂය සමගි කරන්න. ඒක තමයි අපේ ඉලක්කය. සිරිකොත අල්ලන්න දෙයක් නැහැ. සිරිකොත බාර ගන්නයි තියෙන්නේ. මෙරට COVID-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1530 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේ තුල තවත් වෛරස ආසාදිතයන් 61 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මෙරට කොවිඩ් ආසාධිතයන් ගණන ඊයේ 1500 සීමාව ඉක්මවා ගියා. ඒ මෙරටින් ඊයේ දිනේ නව ආසාධිතයන් 61 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. හඳුනාගත් එම ආසාධිතයන් අතරින් 35 දෙනෙකු විදේශ රටවල සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයන්. ඉන් 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි කුවේට් හි සිට පැමිණි පිරිසක් වන අතර තවත් 17 දෙනෙකු ඩුබායි හි සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ පුද්ගලයන්. වසංගත රෝග විද්‍යාංශයේ සඳහන් කළේ ඉතිරි 26 දෙනා නාවික හමුදා සමාජිකයන් බවයි. මෙරටින් කොවිඩ් ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වූයේ නාවික හමුදා නියැදියෙන්. පළමු ආසාදිත නාවික සෙබලා වාර්තා වූ 1 අප්‍රේල් 22 වනදා සිට අද වන විට ගත වූ දින 37 තුල වාර්තා වන සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 717ක්. එමෙන්ම අද තවත් නාවික සෙබළුන් 4 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයින් ගණන 361ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද වන විට ආසාදිතයින් වාර්තා වීම අතරින් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ කුවේට් හි සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින්නන්ගේ නියැදියයි. කුවේට් හි සිට 466 දෙනෙකුගේ කණ්ඩායම මෙරට පැමිණේ පසුගිය 19 සහ 20 යන දින තුලයි. නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ එම පිරිස අතරින් 324 දෙනෙකුම මේ වන විට ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ආසාදිතයන් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියන් සහ විදේශවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණක් වන අතර පසුගිය දින 29 පුරා බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ. ඒ වගේම ඊයේ දිනේ PCR පරීක්ෂණ 1713ක් කරනු ලැබුවා. අද දිනේ කොළඹ නගරයේ විශේෂයෙන්ම ඉදිකිරීම් ස්ථානවල PCR පරීක්ෂණ සිදු කරනු ලබනවා කොළඹ මහනගර සභාව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම විසින්. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා විසින් ඇති කරනු ලැබූ COVID-19 පිළිබඳ සමාජ ආරක්ෂණ සෞඛ්‍ය අරමුදල. ඒ අරමුදලෙන් දැනට මිලියන 100ක් PCR පරීක්ෂණ සඳහා යෙදවීමටත් තීරණය කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 රෝගීන් ගණන 1530ක්. COVID-19 ආසාදිතව සිට මේ වන විට පූර්ණ සුවය ලැබූ ගණන 745ක්. එය ප්‍රතිශතයක් වශයෙන් 48.7ක් වනවා. ආසාදිතයන් 775 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඒ සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් 50.65ක ප්‍රතිශතයක්. වෛරසය ආසාදනය හේතුවෙන් මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 10ක්. ඒ ප්‍රතිශතයක් ලෙස පවතින්නේ 0.65ක තරම් සුළු වගයකයි. මේ අතර බෙලරුස් රාජ්‍යයේ සිට එරට අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුවියන් 277 දෙනෙකු අදාළවීම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණියා. එහිදී කටුනායක ගුවන්තොටුපළේදී පිරිසගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර විෂ බීජ හරණය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළා. බස්නාහිර පළාත තුළ ජංගම ලොරි රථ ආධාරයෙන් ස්වයං රැකියාවල නිරත වූවන්ට සිය වෙළඳාම් කටයුතු නැවත ආරම්භ කිරීමට අද සිට අවසර ලබා දී තිබෙනවා. ඒ බස්නාහිර පළාත් පාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකින් අනතුරුවයි. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා වූ පැය 6ක කාලය තුල ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 143 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. එළබෙන මැයි 31 වෙනි ඉරිදා මෙන්ම ජුනි 4 සහ පොසොන් පොහොය යෙදෙන 5 වෙනිදා සිකුරාදා යන දින තුනෙහි මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළේ ජුනි 6 වන සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි.
COVID-19 ව්‍යාප්තිය පාලනය සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය දිවයිනටම ලිහිල් කිරීම අද අලුයම 4ට සිව්වන දිනටත් සිදු කෙරුණා. ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා වූ පැය 6ක කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 143 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුල පොලිස් භාරයටගත් රථ වාහන සංඛ්‍යාව 45ක්. මේ අතර බස්නාහිර පළාත තුල ජංගම ලොරි රථ ආධාරයෙන් ස්වයං රැකියාවල නිරත වූවන්ට සිය වෙළඳාම් කටයුතු නැවත ආරම්භ කිරීමට පොලිසිය විසින් අවසර අද ලබා දී තිබෙනවා. ඒ බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහදේව උද්‍යානයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකින් අනතුරුවයි. එහිදී නව COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ වෙළඳාම් කටයුතු කිරීමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳවද දැනුවත් කර තිබෙනවා. ස්වයං රැකියාවල නිරත වන පිරිස් වලට වඩාත් සුරක්ෂිත ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ලෙස එම කටයුතු වල නිරත වීමට යලි අවස්ථාව ලබා දීම තමයි අද දවසේ මේ ස්ථාන සිද්ධ වුණේ. ඉතින් ශ්‍රී ලංකා පොලිසිය විසින් ඒ අයට අවශ්‍ය කරන මුඛාවරණ අත්වසුම් විතරක් නෙමෙයි ඒගොල්ලන් සම්පූර්ණ තමගේ ශරීරය වැසෙන පරිදි ඇඳ ගැනීම සඳහා අවශ්‍ය කරන ඇඳුම් වගේකුත් ප්‍රදානය කරා. ඒ අනුව ඔවුන් විසින් හෙට දවසේ සිට කොළඹ නගරය තුල මේ ජංගම වෙළඳ රථ මාර්ගයෙන් තමාගේ ආහාර ද්‍රව්‍ය ආදී අලෙවි කිරීම සිදු කරනවා. එසේ කිරීමේදී ඔවුන්ගේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන් නිරත කරනු ලබනවා. ඒ අනුව ඔවුන්ට සිදු වෙනවා ඉදිරියේදී පසුගිය කාලයේදී මෙන් නොව වඩාත් සැලකිල්ලෙන් යුතුව මේ වෛරසය ව්‍යාප්ත වීම වැළකෙන ආකාරයෙන් තමාගේ වෙළඳ ව්‍යාපාර කටයුතු යෙදෙන්න. අභාව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය මෙවන විට ඔහුගේ කොත්මලේ රම්බෝඩ පිහිටි නිවස වෙත රැගෙන යමින් සිටිනවා. මහජන ගෞරවය සඳහා දේහය අද දිනය පුරා එම නිවසේ තැන්පත් කර තැබීමට නියමිතයි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ 3 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ ඊයේ පස්වරුවේ තැන්පත් කර තිබුණා. දේහය අද උදෑසන ගුවන් මගින් ඔහුගේ කොත්මලේ රන්බොඩ වැවන්ටන් වත්තේ නිවස වෙත රැගෙන ඒමට කටයුතු කළේ මෙලෙසින්. තොණ්ඩමන් මහතාගේ පවුලේ ඥාතීන් සහ දේශපාලනඥයින් විසින් ගම්පොලදී දේහය බාරගනු ලැබුවා. අනතුරුව නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ ඔස්සේ දේහය තොණ්ඩමන් මහතාගේ කොත්මලේ රන්බොඩ වැවන්ටන් වත්ත නිවස වෙත රැගෙන ඒමට නියමිතයි. තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස මූලස්ථානයේ හෙට තැන්පත් කිරීමට නියමිතයි. දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 31 වනදා නෝවුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙනු ඇති. මේ අතර සිය නායකයාගේ වියෝව නිසා වතු කම්කරුවන් මෙලෙස ශෝකය පළ කරන අයුරු දක්නට ලැබුණා. කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දීමට ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත් නොහරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. COVID-19 සහ ඉන් ඔබ්බටියුගේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ වීඩියෝ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ කැනඩා මෙන්ම ජමේකා අග්‍රාමාත්‍යවරුන් සංවිධාන කළ මෙම වීඩියෝ සම්මන්ත්‍රණය සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ඊයේ පස්වරුවේ එක් වුණා. Global trade, tourism, investments and employment have come to a standstill. The pandemic has suddenly disrupted one's sustainable businesses and economies to an unsustainable state of affairs. In Sri Lanka, main transmission channels through labour income, export-related income, tourism and connected services have impacted our real economy. Loss of employment and livelihood is large.
Whatever the difficulties we have confronted, our policy of people first cannot be compromised as human develop the only asset we value most. Our priority to develop agriculture and food security, environment conservation, renewable energy resources, digital economy and digital governance, rural economy and poverty reduction, market access to people and businesses community through improved connectivity to villages and creating green cities in line with our environment conservation strategies suffered a setback with almost 2 months lockdown in the economy. The fast actions by large bilateral, multilateral agencies without placing conditionalities among themselves and coming forward as development partners in respective developing and middle income economies is the responsibility of leading agencies and leaders of the world. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අකාර්යක්ෂම පවතින මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් සඳහා ගෙවිය යුතු මුදල් හැකි උපරිම ආකාරයෙන් ගෙවීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් සභ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. අපේ රටේ තැන්පත්කරුවෝ අසාර්ථක වෙච්ච මූල්‍ය සමාගම් වල තැන්පත් කළ තැනැත්තන් COVID-19 වසංගතයේ කරන කොටගෙන ඉතා විශාල පීඩනයකට ලක් වෙලා තිබෙනවා. ඒට හේතුව තමයි වසාදමා තියෙන හෝ අකාර්යක්ෂමව තියෙන මූල්‍ය සමාගම් වලින් ලැබෙමින් පවතින පොලි ආදායම් සහ වෙනත් ලැබීම් COVID-19 පසු බොහෝ දෙනෙකුට නොලැබී යාමේ තත්ත්වයක් උදා වෙලා තිබුණා. අපි එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිතුමා නියම කරනු ලැබුවා කඩිනමින් මේ තැන්පත්කරුවන්ට ගෙවිය යුතු මුදල් කුමන ආකාරයකින් ගෙවන්න පුළුවන් උපරිම ප්‍රමාණය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ගෙවීම ආරම්භ කරන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම අර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයත් මගේ හිතෙන් හදවතෙන් අත්හැරලා නැහැ. මම බලාපොරොත්තු වෙනවා රජයේ සතයක්වත් නැතුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සතයකුත් නැතුව අනාගතයේ සඳහා අවශ්‍ය වෙනවා නම් එවැනි විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මම විශ්වාස කරනවා ඉදිරි කාලය තුලදී මට පුළුවන් වෙයි වෙනත් රටකින් රාජ්‍යයකින් ආයතනයකින් මේ මිලියන 30 විතර ඉල්ල ගන්න. ඒකට ක්‍රීඩා පිටි ගැන කතා කළා ඔබතුමා කිව්වා ඔහමක මට කොහොම හරි ඔබතුමා එක ගන්න උත්සාහ කරනවා කියලා. තඹ සතයක්වත් ආණ්ඩුවේ මුදල් නොමැතිව වෙනත් අයගේ මුදල් නැතුව මම කොහාට හරි ගිහිල්ලා හිඟා කාලා වෙන රටකින් මුදල් හොයාගෙන කරන එක. ඒකට අකමැතිද ඔබතුමා? පාස්කුවරුදුන දෙහිවල ට්‍රොපිකල්ලින් ලැගුම්හලේ බෝම්බය පුපුරවාගත් මොහොමඩ් ජමිල් සහ ශැංග්‍රීලා හෝටලේ දෙවන බෝම්බකරුවන මොහොමඩ් ඉල්හාම් අන්තවාදී සංවිධානවලට සහ ක්‍රියාවලට සම්බන්ධ බවට පාස්කු ප්‍රහාරයට වසර කිහිපයකට පෙර සිට තොරතුරු ලැබී තිබූ බව ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණ වුණා. මෙම තොරතුරු පාස්කු ජනාධිපති කොමිසම හමුවේ හෙළි කළේ බුද්ධි අංශ නිලධාරියෙකු විසින්. පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසම ඉදිරියේ බුද්ධ්‍යංශයේ උසස් නිලධාරියෙකු ඊයේ සාක්ෂි ලබා දුන්නා. ඔහු පැවසුවේ ප්‍රහාරය වූ දිනේදී තම අධ්‍යක්ෂවරයා සමාජ මාධ්‍ය හරහා පැතිර යන අන්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන ලෙස තමන්ට උපදෙස් දුන් බවයි. දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බය පුපුරවාගත් මොහමඩ් ජමීල් පිළිබඳව අප්‍රේල් 21 වනදා වන විට තොරතුරු ලැබී තිබුණේද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා. ඊට පිළිතුරු දුන් බුද්ධ්‍යංශ නිලධාරියා සඳහන් කළේ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට ජමීල් සම්බන්ධව තොරතුරු ලැබී තිබූ අතර තම අධ්‍යක්ෂවරයා ජමීල්ගේ නිවස වෙත ගොස් සොයා බලන ලෙස උපදෙස් දුන් බවයි. ඒ අනුව තමන් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් 5 දෙනෙකු සමග වැල්ලම්පිටිය ලන්සියාවත්තේ පිහිටි ජමීල්ගේ බිරිඳගේ නිවසට ගිය බව බුද්ධ නිලධාරියා කොමිසමට පැවසුවා. එහිදී තම කණ්ඩායමට ජමීල්ගේ මාමණ්ඩිය පවසා ඇත්තේ ආගම් ප්‍රචාරය සඳහා ජමීල් දින 3ක කාලයකට නිවසින් පිටත්ව ගොස් ඇති බවයි. නිවසේ සිටි ඥාතීන් මාර්ගයෙන් ජමීල් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වූ බව බුද්ධ්‍යංශ නිලධාරියා කොමිසමට ප්‍රකාශ කළා. කෙසේ වෙතත් යාලි තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ බවට හඳුන්වා දෙමින් සැකකරුගේ නිවසට ගිය විට ඔහු වැල්ලවත්ත ප්‍රදේශයේ පල්ලියක රැඳී සිටින බවත් එහි ආරක්ෂක නිලධාරියා ජමීල්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා දුරකථන ඇමතුමක් දුන් බවට ජමීල්ගේ බිරිඳ බුද්ධි නිලධාරියාට ප්‍රකාශ කර තිබෙනවා. නිලධාරියා කොමිසමට පැවසුවේ එහිදී ජමීල්ගේ බිරිඳගේ දුරකථනයෙන් ආරක්ෂක නිලධාරියාට ඇමතුමක් දුන්නත් ඒ වන විටත් ජමීල් තිරෝධ රථයකින් මුහුදුබඩ මාර්ගයේ ඔස්සේ දෙහිවලට ගොස් තිබූ බවයි.
ජමිල් සම්බන්ධ තොරතුරු තම අධ්‍යක්ෂවරයාට දැනුම් දීමෙන් පසුව මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් පිළිබඳව ඉක්මනින් තොරතුරු අනාවරණය කරගන්නා ලෙස බුද්ධ්‍යංශ නිලධාරියාට උපදෙස් ලැබී තිබෙනවා. කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ඉබ්‍රාහිම් ඉල්හාම් සම්බන්ධයෙන් තොරතුරු මීට පෙර සිට දැන සිටියේද යන්නයි. ඊට පිළිතුරු දුන් බුද්ධ්‍යංශ නිලධාරියා පැවසුවේ ඉල්හාම් අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට තොරතුරු තිබූ අතර ක්ෂේත්‍ර ආවේක්ෂණ නිලධාරීන් විසින් ඔහුගේ දෙමටගොඩ නිවස සොයාගෙන තිබූ බවයි. ඒ අනුව තම කණ්ඩායම ජමිල් මොහමඩ්ගේ බිරිඳගේ නිවසින් පිටත් වී ඉබ්‍රාහිම්ගේ නිවසට පැමිණෙන අතරතුර දෙහිවල සහ දෙමටගොඩ ප්‍රදේශවලින් බෝම්බ පිපිරීම් වාර්තා වූ බව බුද්ධ නිලධාරියා කොමිසමට ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ දෙහිවල බෝම්බේ ප්‍රහාරකයා ජමිල් මොහමඩ් බවටත් දෙමටගොඩ ප්‍රහාරකයා මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් බවටත් අනුමාන කරමින් දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසල පිහිටි නිවසට තමන් පැමිණි බවයි. කෙසේ වෙතත් දෙමටගොඩ පිහිටි නිවසේ දොරකඩට පිවිසෙනවත් සමග නිවස තුළ තවත් බෝම්බයක් පුපුරා ගිය බවද බුද්ධ නිලධාරියා කොමිසමට ප්‍රකාශ කළා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ශ්‍රීපාද රක්ෂිතයේදී මත්තකට හසුව සිටියේදී බුදාගත් කළු කුටියා මිය ගොස් තිබෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍ර සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ අද උදෑසන උඩවලව ඇත්තතුරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී කළු කුටියා මිය ගිය බවයි. නල්ලතන්නේ ලක්ෂපාන වතුයායේ මන්දකට හසුව සිටි මෙම කළුකොටියා පසුගිය 26 වනදා වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා. පසුව නිර්වින්දනය කර මන්දයෙන් මුදාගත් කොටියා ප්‍රතිකාර සඳහා රන්දනිකල රජයේ පශු වෛද්‍යවරු හලවෙත රැගෙන යාමට නල්ලතන්නිය වනජීවී නිලධාරීන් කටයුතු කළා. වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවන වෙත ගෙන ගිය මෙම කොටියා අද උදෑසන මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා සඳහන් කළා. මියගිය කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. තම වගාවන්ට අවශ්‍ය පොහොර නොමැතිව රජරට ගොවීන් තවදුරටත් දුෂ්කරතාවට පත්ව සිටිනවා. කැකිරාව බඩාටුකමදී අද ගොවීන් මහමගට පැමිණියේ ඊට නිසි විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින්. දඹුල්ලේ ගොවින් අද අලුයම සිටම වෙළඳසැල් ඉදිරිපිටට රැස්ව සිටියේ අද දිනේ හෝ තම වගාවන්ට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂාවෙන්. රටට එකපාර එක කඩයක දෙන්න. ඒත් මිටි හැද එකයි දෙන්නේ. ගොවිජන සේවකයේ වැඩ කරන නිලධාරි කියනවා ගොවිජන සේවකයේ පොහොර තියනවා කියලා. ගොවිජන සේවකයෙන් නිකුත් කරන්නේ. දවස් 6ක් විතර ඇවිල්ලා එනවා හැමදාම 4ට විතර. දැත් ඇවිල්ලා නැහැ. නමුත් අද දිනේත් සිය බලාපොරොත්තු කඩ කර ගැනීමට සිදු වූ ගොවින් මඩාටුගම ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටට රැස්ව විරෝධතාවක නිරත වුණා. ඒ රථවාහන ධාවනයට බාධා එල්ල වූ අතර පසුව පොලිසිය මැදිහත්ව විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කළා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.